समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी මේ සන්ධ්‍යායාමේ අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ සුපුරුදු පරිදි මේ වේලාවට සිද්ධ කරන උතුම් සද්ධර්ම දේශනාවට ඔබේ අවධානය යොමු කරන්නටයි. අද මේ පින්කම සිද්ධ කරන්නේ මීට 3 මාසයකට කලින් අභාවයට පත්වන්නට යෙදුණු ඊයට තමයි 3 මාසේ පින්කම යෙදුනේ. අභාවයට පත්වන්නට යෙදුණු ආදරණීය අම්මට පින් අනුමෝදන් කිරීම සඳහා ලලිතා ඉදිරිසිංහ මාතාවට පින්පෙත් අනුමෝදන් කරන්නට තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා ලංකාවේ පදිංචිව සිටින කැපිටිපොළ වෙසෙන චමිලා ඉදිරිසිංහ දියණිය, ප්‍රියන්ත සිරිවර්ධන බෑණනුවන්, නදුන් සිරිවර්ධන මුණුබුරා, තිසරි සිරිවර්ධන මිනිබිරිය සහ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හැමිල්ටන් වල ජීවත් වෙන චන්දන ඉදිරිසිංහ පුතණුවන් එතුමා තමයි මේ පින්කම සඳහා සියලුම සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරමින් ඒ දායකත්වය ලබාගෙන මේ උතුම් පින්කම සංවිධානය කරන්නේ තම සහෝදරියගෙත් එකමුතුව අනුදැනුම ඇතුව. මාස 3කට කලින් අභාවයට පත්වෙච්ච ආදරණීය අම්මා වෙනුවෙන් මීට මාසකට පමණ කලිනුත් ධර්මානුශාසනාවක් කරලා ඇගේ 73 වන උපන්දිනයේ යෙදිච්ච දවසෙත් ඇයට පින් අනුමෝදන් කිරීමක් චන්දන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස සිද්ධ කරන්නට යෙදුණා. නමුත් ඊයට 3 මාසයක් සම්පූර්ණ වුණා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේ ධර්මානුශාසනාව අපට ඉඩපාඩු තියෙන විදියට සූදානම් කරගෙන තාම ශ්‍රද්ධාවෙන් එතුමා එම සහෝදරිය සිද්ධ කරන්නේ ආදරණීය අම්මගේ ගුණ අනුස්මරණය කරමින් එතුමියට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා ඊට අමතරව මියගිය ගුණදාස ඉදිරිසිංහ මහත්මයාණන්ටත් චන්දිමා ඉදිරිසිංහ සහෝදරියක් මිය ගොස් තිබෙනවා. එතුමියටත් මේ පින්කමේදී පින්පෙත් අනුමෝදන් කරනවා. ඉතින් ඒ පින්වත් පිරිසගේ ඒ අරමුණ වගේම මේ වෙලාවේදී ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට එකතු වෙලා ඉන්න ඔබට මා සිහිපත් කරනවා. සමහර විට ඔබේ ඥාතිවරයෙක් අභාවයට පත් වෙලා දින 7ක් සම්පූර්ණ වෙමින් ඇති. 3 මාසයක් සම්පූර්ණ වෙමින් ඇති. මේ වසංගත තත්ත්වය නිසා ඔබට ඔබේ ආදරණීය මව වෙනුවෙන්, පියා වෙනුවෙන්, ඥාතිවරයා ඥාතිවරිය වෙනුවෙන් කිසිම පින්කමක් කරගන්නට නොහැකිව ඔබ පසුතැවිල්ලෙන් වේදනාවෙන් ඉන්නව නම් මම ඔබට මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. ඔබ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට මේ දේශනාව සිද්ධ කරන්නේ මගේ පියාණන්ට, මගේ මව්ට, මගේ ඥාතිවරයාට, මගේ ස්වාමියාට, මගේ බිරිඳට, මගේ නමින් මියගිය දරුවට පින් දෙන්නයි කියලා හිතාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට. ධර්ම දේශනාව අවසානයේ ඔබේ ඥාතිවරයා ගැන සිහි කරගෙන ගුණ මතක් කරගෙන පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නට. අද ඉඳලා පැවැත්වෙන
සෑම ධර්මානුශාසනාවකම අවසානයේ අප තීරණය කළා ගාථාව සජ්ජායනා කරලා පිම්පෙත් අනුමෝදනා කිරීම සිද්ධ කළ යුතුයි කියලා ඥාතීන්ට. මොකද බොහෝ දෙනෙක් අන්ත අසරණ තත්වයට පත් වෙලා ඉන්නේ. මිනිස්සු සිය ගණනින් ලංකාවේ මිය යද්දී පන්සල් කොරෝනා වසංගතයට ගොදුරු වෙලා වැහිලා තියෙද්දී කොහොමද අපේ ඥාතීන්ට 7 දවසේ පින්කමක් කරන්නේ, 3 මාසේ පින්කමක් කරන්නේ, පාංශු කුලයක් දෙන්නේ කියලා විශාල වේදනාවක ඉන්නවා. ඔබ මේ පිළිබඳව පසුතැවෙන්නේ නැතුව හැම හැන්දෑවකම අපි ධර්මානුශාසනාවක් සිද්ධ කරනවා. එය යම්කිසි දායක මහත්මයෙක් හෝ මහත්මියක් තමන්ගේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් දායකත්වයක් අරගෙන සිද්ධ කරන පින්කමක් වෙන්නත් පුළුවන්. එසේ නොමැතිනම් මට විවේක තියෙනම නම් මම සන්ධ්‍යායාමේ අනිවාර්යයෙන්ම දායකත්වයේ දරන කෙනෙක් නොහිටියත් ධර්මානුශාසනාවක් සිද්ධ කරනවා. ඒ නිසා ඒ අයටත් පින් සිද්ධ වෙනවා. මේ හැම දේශනාවකම අවසානයේ හැමෝගෙම නමින් මිය ගියපු අයට මේ වසංගතයේදී මිය ගිහිල්ලා පින් අනුමෝදන් කර ගැනීමක් කරන්නට අවස්ථාවක් නැතුව ඉන්න අයට පින් අනුමෝදන් කිරීමත් අපි මේ ධර්මදේශනා අවසානයේ සිද්ධ කරන්නට කල්පනා කළා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් පැන් වැඩීමක් කරන්නට මා ඔබට සිහිපත් කරනවා. අපි ධර්මදේශනාව අවසානයේ ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව සජ්ජායනා කරද්දී ඔබට පුළුවන් පැන්වත් කරලා පින් අනුමෝදන් කිරීමේ කටයුතුත් සිද්ධ කරන්නට. මොකද ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ මේ ඔබේ ඥාතිවරයා වෙනුවෙන් සිද්ධ කරන ධර්මානුශාසනාව කියන උදාර සිතින්. ඉතින් අද චන්දන මහත්මයා එතුමාගේ සහෝදරිය ඒ පවුලට එකතු වෙච්ච බෑනනුවන් ඒ අය කල්පනා කරන්නට මේ අපේ අම්මා වෙනුවෙන් කරන පින්කම. නමුත් අනිත් අයටත් හිතන්න පුළුවන් මේ ධර්ම දේශනාව කරන්නේ මගේ අම්මා වෙනුවෙන්, මගේ තාත්තා වෙනුවෙන්, මගේ ඥාතිවරයා වෙනුවෙන් කියලා. චේතනාව පිහිටුවාගෙන අපි දහම් ශ්‍රවණය කළොත් අපිට පිනේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි. චන්දන මහත්මයාගේ දායකත්වයෙන් කරන මේ පින්කමෙන් වෙන කෙනෙකුට පින් අනුමෝදන් කරා කියලා එතුමගේ අම්මට පිනේ අඩුවක් වෙන්නෙත් නැහැ. එතුමන්ලට පිනේ අඩුවක් වෙන්නෙත් නැහැ. තවත් පින් සිද්ධ වෙනවා. මොකද මේ ධර්ම දේශනාව නිසා බොහෝ අයට පින් සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණම, පින් අනුමෝදන් කරන්නට අවස්ථාව ලැබුණම ඒක මේ පින්කමට දායකත්වයේ ගත්තු අයට, ඒ අයගේ නමින් මිය ගිය අයටත් විශේෂයෙන් පින් සිද්ධ වෙන තවත් උතුම් අවස්ථාවක්. පින කියන්නේ දෙන්න තව වැඩි වෙන ධර්මයක්. කුසලය කියන්නේ හිමයි. තව කෙනෙකුට අනුමෝදන් කරන තරමටම අපේ හිත තව තවත් පිරිසිදු වෙනවා. මොකද පින් දීම කියන්නේ පින්කමක්. පත්තිදාන කියලා කියන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබේ ඥාතීන්ට ඔබ දන්න කියන අයගේ කවුරු හරි මැරිලා තියෙනවා නම් මම යෝජනා කරනවා මේ මොහොතේම මේ ලින්ක් එක ෂෙයා කරන්න බණ අහන්න කියලා. නැත්තම් හෙට හරි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කියන්න බුද්ධ පුතුන් YouTube channel එකට එකතු වෙලා. එතකොට එයාටත් තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට පුළුවන්කම අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ කරුණත් සිහිපත් කරන ගමන් අපි අපේ ධර්ම දේශනාවේ ධර්ම මාතෘකාවට අවධානය යොමු කරනවා. හැම දිනම ඒ චන්දන මහත්මයා සහෝදරිය එතුමගේ තමන්ගේ නමින් මිය ගිය මවුට, සහෝදරියට, තාත්තට පින් අත්වේවා කියන සිතිනොත් ඔබ හැමදෙනාම ඔබගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අවස්ථාව උදා වේවා කියන උදාර සිතිනොත් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. අද අපි වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ එන තව ධර්ම මාතෘකාවකට අවධානය යොමු කරන්නට හදන්නේ. අද මාතෘකාව ප්‍රධාන මාතෘකාව ද්වේෂය. ද්වේෂයේ අනු කොටස් අපි දිගින් දිගටම අද ඉඳලා දින කිහිපයක් ඉදිරියට සාකච්ඡා කරනවා.
මේ ධර්ම ග්‍රන්ථයේ තිබෙන ධර්ම කොටස් සාකච්ඡා කරමින් අපේ ධර්මඥානය දියුණු කර ගැනීමත් අපේ හිතේ රටාවන් පිළිබඳව අවබෝධ කර ගැනීමත් තමයි අපි මේ කාලේ සිද්ධ කරන්නේ. මේ එක්තරා විදියකට ආධ්‍යාත්මික පරිශ්‍රණයක්. එක ශ්‍රාවකයෙක් මගෙන් මෙහෙම අහලා තිබුණා. ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාව අහගෙන ඉන්නකොට වෙලාවකට හිතෙනවා කාටවත් කතා නොකරම ඉන්නව නම් හොඳයිද කියලත්. නෑ. මේ දේශනා මාලාවේ අරමුණ ඔබ සමාජයෙන් අයින් කර දැමීම නෙමෙයි. මේ දේශනාව ශ්‍රවණය කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. එතකොට මම මේ දේ කරලා තියෙන්නෙත් මේ මගේ චෛතසිකයකින්ද? එහෙම සැකසංකා පහළ වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ කලබල වෙන්න එපා. එහෙම දේවල් ඔබේ ජීවිතෙත් වෙලා ඇති, මගේ ජීවිතෙත් වෙලා තියෙනවා. සමහර කුසල චේතනාවන්ගේ කුසල සිතුවිලි වල ස්වභාවයෙන් අකුසල සිතුවිලි ඉදිරිපත් වෙලා තිබිච්ච අවස්ථාවන් ඕනතරම් තිබෙනවා. දැන් වැදගත් දේ මොකක්ද? දැන් අපි මේ දේශනා මාලාවත් එක්ක කුසල සිතුවිලි වල ස්වභාවයෙන් එන අකුසල චෛතසිකවල අකුසල සිත්වල තියෙන විස්මයජනක රටාවන් ස්වභාවයන් මුහුණු අපි අඳුනා ගනිමින් තිබෙනවා. ඒ නිසා ඔබ සමාජයෙන් ඈත්වීමවත්, ඔබ කෙනෙකු ඇසුරු නොකිරීමවත්, කරන පින්කම් පිළිබඳව බයක් ඇති කරගෙන ඒ කටයුතු වලින් ඈත්වීමවත් කිසිසේත්ම නොවිය යුතුයි. විය යුතු දේ වන්නේ මේ දේශනාවක් අවසන් වෙනකොට තමන් දැනට කරගෙන යන උතුම් පින් කුසල් තව තවත් ලස්සනට, තව තවත් යහපත්ව, තව තවත් අර්ථාන්විතව සැබෑවටම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කුසලයම මුල් කරගෙන, කුසල චේතනාවන්ම මුල් කරගෙන සිද්ධ කරන අය බවට පත්වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. එනිසා බුද්ධිමත්ව අපි ඒ දේ තේරුම් අරගෙන හොඳ කල්පනාවෙන්, ප්‍රඥාවෙන් මේ ධම්ම අවබෝධය දිගටම සිද්ධ කරගමු. ද්වේෂය. රේරුකාණේ ස්වාමින් වහන්සේ මේ විදියට එය විස්තර කරනවා. රෞද්‍ර ස්වභාවය ගන්නා ද්වේෂය, භය ස්වභාවය ගන්නා ද්වේෂය, පිළිකුල් ස්වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්වභාවය ගන්නා ද්වේෂයයි ද්වේෂය සතරාකාර වේ. එයද අනේක වේශයෙන් පහළව සත්වයන් රවට්ටන්නේය. දැන් මේ ද්වේෂය එනවා අපේ හිත්වල ප්‍රධාන ආකාර හතරකට. පළවෙනි එක තමයි රෞද්‍ර බව, ගැටෙන සුළු බව, එහෙම අර තත්මිටි කාගෙන නරක වචන කියාගෙන එහෙම යන රෞද්‍ර ස්වභාවයක් තියෙනවා ද්වේෂයේ. අපිට ද්වේෂය ආවා කියලා බොහෝ වෙලාවට අපි පිළිගන්නේ ඔය රෞද්‍ර ස්වභාවය අපෙන් එළියට එනකොට. එතකොට තමයි අපි පිළිගන්නේ ද්වේෂයෙන් නේද ඉන්නේ. කවුරු හරි අපි ද්වේෂයෙන් ඉන්නවා කියලා පිළිගන්නේ. ඒ කියන්නේ බාහිර අය පිළිගන්නේ ඒ වෙලාවට. හැබැයි මතක තියාගන්න. ඒ ද්වේෂයේ එක ස්වභාවයක් විතරයි. ඒ තරහේ එක ස්වභාවයක් විතරයි. තව ස්වභාවයක් තමයි මොකක්ද? භයෙන් ඉන්න එක. භය කියන ධර්මතාවයත් ද්වේෂයේම ස්වභාවයක්. එකුවේ ද්වේෂය භය විදියටත් එළියට එනවා. අපිට ඉදිරියේදී ඒ දහම් කරුණු එකින් එක නිර්වුල්ව තව හොඳට තේරුම් ගන්නට පුළුවන්. දැන්ට සරලව තේරුම් ගමු. රෞද්‍ර විදියටත් එළියට එනවා ද්වේෂය, භය විදියටත් එළියට එනවා. ඊළඟට පිළිකුල් ස්වභාවය ප්‍රතික්ෂේප කරන සුළු, පිළිකුල් කරන සුළු ස්වභාවයේ විදියටත් ද්වේෂය එළියට එනවා. බැලුමට පේන්නේ පිළිකුල් කරනවා වගේ. හැබැයි ද්වේෂය තමයි එළියට එන්නේ. බොහෝ දෙනෙක්
පිළිගන්නම අකමැති එකක් තියෙනවා. මා සමග සමහර අය සංවාදවලට පවා පෙළඹිලා තිබෙනවා මේ ශෝකයේ ස්වභාවයෙන් නේ ශෝක කරන ආකාරයෙන් ද්වේෂය එළියට එනවා කියලා කිව්වම බොහෝ දෙනෙක් ඒක පිළිගන්න කැමති නැහැ. ඒත් ද්වේෂයේ එක රටාවක් තමයි නේ එක රටාවක් තමයි මතක තියාගන්න ශෝකය. ශෝකය විදියට ද්වේෂය ප්‍රකට වෙනවා. මේ ආකාරයට ද්වේෂය ආකාර 4කින් ප්‍රධාන වශයෙන් යෙදෙනවා. හැබැයි එහි විවිධ මුහුණුවරවල් එක්ක විවිධ මූණු එක්ක විවිධ ස්වභාව එක්ක යෙදෙන ආකාරය එහි තියෙන සූක්ෂම බව හරිම අවධානයකින් තේරුම් ගත්තොත් පමණයි අපිට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට ද්වේෂසිත කොයි රූප වලින් එළියට එන්න පුළුවන්ද කියලා. පළවෙනි ස්වභාවය ක්ෂාන්ති වේශයෙන් වංචක ද්වේෂය. ක්ෂාන්ති වේශයෙන් මම විස්තර කරන්න කලින් කියලා දෙන්න කලින් කැමති රේරුකාණි ස්වාමින් වහන්සේගේ ධර්ම ග්‍රන්ථයේ එන සටහනට ඔබේ අවධානය යොමු කරන්න. හොඳින් අහන් ඉන්න. ශාන්ති anu ඉවසීමය. තවත් ක්‍රමයකින් කියතහොත් අනුනට ද්වේෂ නොකිරීමය. එය ද්වේෂයට ප්‍රතිපක්ෂ ස්වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂයම ශාන්තියේ ආකාරයෙන් සිත්ති පහළවන්නේය. එය බොහෝ සෙයින් සිදුවන්නේ ගරු කළ යුතු කෙනෙකු විසින් තමා කරන දෙයක් වළක්වන්නට උත්සාහ කරන අවස්ථාවලදීය. මාපිය ගුරුවර ආදී ගරු කළ යුත්තන් විසින් තමා කරන වරදක් නවත්වන්නට තැත් කරන කල්හි ඔවුනට කීකරු නොවී කරන වරද නොනවත්වාම කරගෙන යන්නා වූ තැනැත්තා හට මාපිය ආදීන්ගෙන් ගැරහුම් ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මාපිය ආදීන් සම්බන්ධයෙන් පහළවන්නා වූ ද්වේෂය ශාන්තියේ ආකාරය ගන්නේය. එයින් වංචිත වූ තැනැත්තේ මාපිය ආදීන් කුමක් කීවත් කුමක් කළත් සියල්ල ඉවසමින් මා කරන දෙය කරමි ඒ වරද නොනවත්වාම කරන්නේය. ඔබට ඔබව තේරුම් ගන්නට අපූර්ව මඟ පෙන්වීමක්. ඔබට ජීවිතේ මේ අත්දැකීම ඇති. සමහර වෙලාවට සමහර දේවල් කරන්න එපා කියලා අම්මා බනිනවා. තාත්තා බනිනවා. ගුරුවරු වැඩිහිටියෝ දොස් කියනවා. සමහර වෙලාවට දැඩි ලෙස අපිට දඬුවම් කරනවා. අපි ආස වෙච්ච දේ, අපි කැමති වෙච්ච දේ දෙමව්පියෝ කැමති වුණත් අකමැති වුණත් කරගෙන යාම අපි සිද්ධ කරනවා. ඔවුන් දිගින් දිගටම ඔවුන්ගේ අකමැත්ත, ඔවුන්ගේ ද්වේෂය, ඔවුන්ගේ ගැරහීම, දඬුවම් කිරීම අකණ්ඩව සිද්ධ කරනවා. හැබැයි අපි බොහෝ වෙලාවට හිතන එකක් තමයි වැඩි හිටියොත් එක්ක එකට එක කියා ගන්න හොඳ නැහැ. අම්මලා තාත්තලා එක්ක උකට මොකුත් කියන්න ඕනේ නැහැ. ඕන තරම් බැනපුවාවේ, ගහනවා නම් ගහපුවාවේ, මට දෙන දඬුවමක් දීපුවාවේ මම මොකුත් කියන්නේ නැහැ. මම ඉන්නවා නැහැ. හැබැයි මං කරන ඒවා නවත්තන්නෙත් නැහැ. දැන් එතකොට එයා හිතනවා මම මේ කරන්නේ අම්මලා බනින එක ඉවසන් ඉන්නවා කියලා. මම මේ කරන්නේ තාත්තලා බනින එක ඉවසන් ඉන්නවා කියලා. ගුරුවරයා බනින එක, දොස් කියන එක, දඬුවම් කරන එක මම එකට වචනයක්ක් කියන්නේ නැහැ. මම ඒක ඉවසනවා. මගේ ගාව හොඳ ඉවසීමේ ගුණයක් තියෙනවා. මගේ ගාව හොඳ ශාන්තියක් තියෙනවා. කාන්ති ගුණය තමයි මගේ ගාව දියුණු වෙන්නේ. ඒක බෝධිසත්වයෝ දියුණු කරපු එකක්ලු. මාත් මේගොල්ලොන්ගේ වැඩ එක්ක,
මේගොල්ලෝ මට කරන කරදරෙක්ක මම ඒ කන්ති ගුණයම ඉවසීමේ ගුණයම දියුණු කරගෙන යනවා කියලා. හැබැයි අර ගෞරවයෙන් හින්දානේ වැඩිහිටියොන්ට තියෙන බයපක්ෂපාතීකම හින්දා ඒගොල්ලොන්ගේ වචනවලට ප්‍රතිවිරුද්ධව ප්‍රතිචාර දැක්කුවේ නැති වුණාට මතක තියාගන්න. එයා දිගින් දිගටම තමන් කරන දේ කරගෙන යනවා නම් ඒ වැරදි ටික අඛණ්ඩව කරගෙන යනවා නම් ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස තමයි එයා කරන කටයුත්ත අර අම්මලා බනිද්දි තාත්තලා දොස් කියද්දි දඬුවම් දෙද්දි කරගෙන යන්නේ වචන කියලා ප්‍රතිචාර නොදැක්වට ද්වේෂයෙන් ඉන්නේ. ඉවසීම නෙමෙයි ඒ තියෙන්නේ. ඒක අල්ලන් ඉන්නවා. ඒක අල්ලගෙන ඉන්නවා. මොකද ඒකට ප්‍රතිවිරුද්ධව වචන නොකියුවට එයා ප්‍රතිචාරය දක්වනවා. මොකක්ද? එපයි කියන එකම කරනවානේ. එපයි කියන එකම කරනවා. දෙමව්පියෝ අකමැති දේම කරගෙන යනවා. ගුරුවරු කරන්න එපා කියලා කියන දේම අකණ්ඩව කරගෙන යනවා. එතකොට එයා හිතුවොත් මම මේ ඉවසනවා කියලා නෑ. ඒක වරදවා ගැනීමක්. ශාන්තිය ලෙස එයා පවත්වගෙන යන්නේ ද්වේෂයම තමයි. කටින් වචන නොකීම වෙනම කතාවක්. හැබැයි ඒගොල්ලොත් එක්ක ගැටෙන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? ඒගොල්ලෝ එපයි කියන එක ටිකටම කරගෙන යන එක. ඒගොල්ලෝ පිළිකුල් කරන එක, ඒගොල්ලෝ දඬුවම් කර නවත්තන්න හදන එක දිගටම කරගෙන යන එක. එතකොට ඒ දිගටම කරගෙන යන දේ ඒ කරන්නේ කොහොමද? ද්වේෂයෙන්, තරහෙන්. බැලුමට පේන්නේ මොකක් වගේද? ඉවසනවා වගේ. සමහරලාට දෙමව්පියොත් හිතන්න පුළුවන් අපි මෙච්චර බැනලත් මේ ළමයා රවලවත් බලන්නේ. මේ ළමයා එක වචනයක්වත් විරුද්ධව කියන්නෙත් නැහැ. මොනවා වුණත් කොච්චර වැරදි තිබුණත් හොඳ ඉවසීමක් නම් තියෙනවා වගේ. මෙච්චර දඬුවම් කරලත් කො අපිට එරෙහිව කටක් අරින්නේ නැහෙනි. ද්වේෂයෙන් කට ඇරලා වචන කියන එකයි එලිපිට ගැටෙන එකයි එක රටාවක් විතරයි. හැබැයි ඉවසන් ඉන්නවා වගේ තමන් කරන වැරද්දම එපයි කියලා දඬුවම් විඳින වැරද්දම වැඩිහිටියන්ගේ දිගටම කරගෙන යනවා නම් ඒකේ අදහස මොකක්ද? ඒකේ අදහස තමයි එයා ඉන්නේ ද්වේෂයෙන් කියන එක. මතු පිටට පේන්නේ අර කෑ ගහලා වචන කියන්න තියෙනද ද්වේෂය නෑ වගේ. ගොඩාක් වෙලාවට දෙමව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු අර ශනිකව ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතිකමට ප්‍රශංසාත් කරනවා. සමහර විට එහෙම ශනිකව දෙමව්පියෝ දොස් කියද්දී, දඬුවම් දෙන්න එද්දී, බැනාඬ ගහද්දී ප්‍රතිචාර දක්වන එක්කෙනාට බනිනකොට උදාහරණයට ගන්නෙ බලන්න අරයා මම කොච්චර බනිනවද? ඒත් වචනයක් නොකිය ඉන්නවා. කොච්චර හොඳ ඉවසීමක්ද? ඇයි ඔයාට ඉවසීම නැත්තේ කියලා? සමහර වෙලාවට අර ද්වේෂයෙන්, තරහෙන් තමන්ට කොච්චර බැන්නත් වචනකින්වත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව කරන වැරදි ටික ඔක්කොම හොරෙන් අකණ්ඩව කරගෙන යන එක්කෙනා හරි ආදර්ශ සම්පන්න චරිතයක් ලෙසත් සමහර වෙලාවට ගෙවල් වල ගෞරවයට ලක් වෙනවා. ගෙවල් වල අගය කිරීම වලට ලක් වෙනවා. මා ඔබට යෝජනා කරනවානේ. මා ඔබට යෝජනා කරනවා බුද්ධිමත්ව, ප්‍රඥාවන්තව මා ඔබට අවබෝධ කරගන්නට කියලා ඉල්ලා සිටිනවා. මෙත් සිතින් යුක්තව මේක සංකීර්ණ
සිතුවිලි ස්වභාවයක්. මේක අපි ඕන කෙනෙක්ගේ හිතේ දෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයෙකුගේ කරදරකාරී හැසිරීම් ගැන බිරිඳකගේ හිතෙත් ඉවසීමේ ස්වභාවයෙන් මේක එන්න පුළුවන්. බිරිඳකගේ හිංසාකාරී පීඩාකාරී හැසිරීමකදී ඉවසන් ඉන්නවා වගේ වචනයක්වත් නොකිය ඉන්න පුළුවන්. එතකොට බලන් ඉන්න කෙනාට හිතන එක තමයි මෙයා ඉවසීමෙන් අහන් ඉන්නවා මං කොච්චර බැන්නත්. එයත් හිතනවා සමහර වෙලාවට. ඔයා මොනවා කිව්වත් නේ මොනවා කිව්වත් මම අහන් ඉන්නවා කියලා නේ. අහන් ඉන්නවා කියලා හිතනවා නේ. මං ඉවසන් ඉන්නවා. මං දරාගෙන ඉන්නවා කියලා හිතනවා. ඇත්තටම ඒකාන්තාව තමන් කරන යම්කිසි නරක ක්‍රියාවකට නම් අයහපත් ඇසිරීමකට නම් ස්වාමි පුරුෂයාගෙන් එවැනි පීඩාවක් එල්ල වෙන්නේ. ස්වාමි පුරුෂයාට ඒ පීඩාව එල්ල වෙමින් තිබෙන්නේ බිරිඳගෙන් තමන් කරන අයහපත් වැරදි හැසිරීමකට නම් මතක තියාගන්න. හොඳට අවබෝධ කරගන්න. එයා ඒ නරක හැසිරීමේ දිගටම ඉන්නවනම් දිගටම ඒ නරක හැසිරීම තුල අඛණ්ඩව ගමන් කරනව නම් එයා කරන්න ඉවසීමක් නොවන බව. එයා වචන කියලා ගැටුන් නැති වුණාට ඒ තමන්ට දෙන පීඩාවට හෝ තමන්ට එරෙහිව කතා කරනවට තමන්ට එරෙහිව යම් යම් ප්‍රකාශන කරනවට එයා පලිගන්නේ හෝ එකට එක කරන්නේ වචන වලින් හෝ අතපය දික් කරගෙන ඇවිල්ලා නෙමෙයි. තමන් කරගෙන ගියපු වැරද්ද ඒක අනිකට එරෙහිව කරගෙන ගියපු වැරද්දක් තිබුණා නම් ඒ වැරද්ද දිගටම කරගෙන යෑමයි. බැලු බැල්මට පේන්නේ ඉවසනවා වගේ. එයත් හිතන්න පුළුවන්. ඔව් මං ඉවසන් ඉන්නවා. මොනවා කිව්වත් ඉවසන් ඉන්නවා. මගේ ගාව ඉවසීම තියෙනවා. මං බණ අහනවා. මං හොඳට ධර්මය අහලා ඉගෙනගෙන තියෙන ඉවසිල්ල ගැන. මතක තියාගන්න. ඒ ඉවසිල්ල නොවන බව. ඒ ඉවසීම ධර්මයේ උගන්වන සැබෑ ඉවසීම නොවන බව මතක තියාගන්න. ඒ කරමින් තියෙන්නේ ඉවසනවා වගේ ද්වේෂය වෙන විදියකට එළියට දැමීම. ද්වේෂය වෙන විදියකට එළියට දැමීම. ඒ තමන්ගේ මනසේ එන තරහව, ඒ රෞද්‍ර ස්වභාවය තමන්ට එරෙහිව කතා කරන, තමන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරන, තමන් ආසදේ වළක්වන්න හදන අය කෙරෙහි එන ඒ රෞද්‍ර ගැටුම්කාරී ස්වභාවය, ඒ රණ්ඩු වෙන සුළු ස්වરૂපය එක වෙන විදියකට කරනවා. මොකද්ද? වචන කියන්නේ ඉංගියකින්වත් පෙන්වන්නේ නැහැ. මලකඳක් වගේ ඔහි ඉන්නවා. කියන ඕන එකක් ඔළුවට මං අහන් ඉන්නවා. හැබැයි කරගෙන යන දේ අකණ්ඩව කරන් යනවා. ඒක නවත්තන්නේ. ඒකේ අදහස තමයි එයා අර කියන හැම වචනයකටම ද්වේෂ කරනවා. ඒක එයා කරන දේ කරන් යනවා. අර කරන අවවාද හෝ මොකක් හරි විවේචන ඒවා සතුටින් අනුමෝදන් වෙනවා නම් ඒවා එක ගැටෙන්නේ නැත්තම් තමන් කරගෙන යන ක්‍රියාවේ වැරද්ද අවබෝධ කරගෙන වැරද්දක් කරනවා නම් විතරයි වැරද්ද අවබෝධ කරගෙන ඒක නවත්තලා දානවනේ. සැබෑම ශාන්තිය නම් ඒ වචන එක්ක ගැටුමක් නැත්තම් නමුත් යම් කිසි කෙනෙක් ඕන බැනුමක් අහගෙන ඕන දඬුවමක් විඳගෙන තමන් කරන දේ දිගටම කරගෙන යනවා නම්
එයාගේ ගාව ඔබට පේන්න ඉවසීම වගේ තිබුණට ඒ තියෙන්නේ ඉවසීම නෙමෙයි. ඔබ අනෙකාට ඉවසනවා වගේ පෙන්වමින් වචනයක්වත් නොකිය හිටියට ඇත්තටම ඒ ඉන්නේ ඉවසීමෙන් නෙමෙයි. ඔබට තියෙනවා ඔබේම ඇජෙන්ඩා එකක්. ඔබේම සැලැස්මක්. ඔබ ඒවට ප්‍රතිචාර දක්වන්නේ වෙනමම විදියකට. වෙනමම ආකාරයකට. ඒ නිසායි ඔබ අවබෝධ කරගන්න ඕන ඔබේ හිත ඔබට වංචා කරන්න පුළුවන්. ඔබ ද්වේෂය කියන නරක ධර්මය දුරු කරගත්තු හොඳ ඉවසීමේ ගුණයක් ප්‍රගුණ කරගත්තු කෙනෙක් වගේ ඔබ ගොඩක් ඔබ ගැන සතුටටපත් වෙන්න පුළුවන් දැන් මං හොඳට කාන්ති ගුණය පුහුණු වෙනවා කියලා. ඒත් මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා ඔබ ඇත්තටම පුහුණු වෙමින් ඉන්නේ කාන්ති ගුණයද නැත්නම් ඔබ මොකක්කෝ හේතුවකට ගෞරවය හරි මොකක් හරි හේතුවකට තමන්ගේ ඇත්ත සිතුවිල්ල ඇත්ත හැඟීම එළියට දාන්නේ නැතුව ඔබ ඊටාම උපායශීලීව කටපියාගෙන ඉඳලා ඔබ කරගෙන යන දේ අකණ්ඩව කරගෙන යනවාද කියලා නිරීක්ෂණය කරා. ඒ නිරීක්ෂණය තුළ ඔබට නිගමනයකට එන්න පුළුවන් මම කරන්නේ ඉවසීමක් නෙමෙයි කල්මැරීමක්. මම කරන්නේ ඉවසීමක් නෙමෙයි වේලාව ගැනීමක්. මම කොහොමත් කවුරු මොනවා කිව්වත් මට ඕන දේ කරනවා. හැබැයි මම මේගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහැ. ඒක මගේ ඉවසීම කියලා හිතා ගන්න එපා. ඒක උපායශීලීකම. ඒක සමහර අය දේවල් වලට මූණ දෙන ද්වේෂය සංගවන විශේෂ ක්‍රමයක්. ඒ තමන් කරන දේ අකණ්ඩවම කරගෙන යනවා නම් එතන කාන්ති ගුණයක් නැති බව විතරක් ඉවසීමේ ගුණයක් නැති බව විතරක් අවබෝධ කරගන්නට කියන එක netසිතින් ඔබට යෝජනා කරනවා. ඒ දහම් කරුණ ඔබට හරි වැදගත් වෙයි. මොකද ඉවසීම කියන්නේම කාන්ති කියන්නේම ද්වේෂයට ප්‍රතිපක්ෂ ධර්මය. පුදුම විස්මිතම දේ තමයි ඒ කාන්ති නම් වූ ද්වේෂයට ප්‍රතිපක්ෂ සිතුවිල්ල වගේම ඒකටම මුවා වෙලා ද්වේෂයටත් පවතින්න පුළුවන්. ඒක තමයි මේ සිතේ තියෙන විස්මිත බව. කාන්ති කියන ධර්මයටම මුවා වෙලා කාන්ති කියන්නේ ද්වේෂයට ප්‍රතිපක්ෂම එක. අපි කවුරු හරි කේන්ති අරන් ඉන්නව දැක්කොත් කියන්නේම ඉවසන්න කියලා. හැබැයි මේ රටාව මේ සිතේ රටාව මේ විස්මිත මනසේ ස්වභාවය තේරුම් ගන්න එය කොච්චර සූක්ෂමද කියනවා නම් එය කොච්චර තියුණු විදියට වැඩ කරනවද කියනවා නම් ඉවසීම වගේම ද්වේෂයම අකණ්ඩව අරන් යනවා. ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්මයේ ලෙස අර මූලික ධර්මය අයහපත් අකුසල ධර්මය කුසල ධර්මය වගේ ඉදිරිපත් වෙනවා. එතකොට යත් රැවටෙනවා තමන්ට තමනුත් රැවටෙනවා ඒක ඇතුලේ තමන්ට බාහිර අයත් රැවටෙනවා. මේක බුද්ධිමත්ව අවබෝධ කරගන්න. මේ හැමදේම ඇයි අපි අවබෝධ කරගන්න ඕන කියලා කෙනෙකුට හිතනවා. අපි ඉන්න තැන අපි ලකුණු කරගන්න එක කොච්චර වටිනවද? අඩුම තරමින් අපිට අපි ඉන්න තැනින් ගැලවෙන්න තාම හයියක් නැති වුණත් අපි ඉන්නේ කොතනද කියලා දැනගෙනවත් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද? ඒකත් ලොකු දෙයක්. අඩුම අපි දන්නවා අපි ඉන්න තැන මොකක්ද කියලා. අපි ඉන්න ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. ගොඩක් අය තමන් ඉන්න ඇත්ත තත්ත්වේ දැනගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ.
තමන්ගේ හිතේ තත්ත්වෙත් එහෙමයි. බාහිරත් එහෙම තමයි තින්නේ. තවමත් අපේ රටේ අවාසනාවකට අපේ මව් රටේනේ. අපේ ඉපදුණු රටේ බොහෝ දෙනෙක් කැමති නැහැ අපි මේ වසංගතය හමුවේ විශාල පරාජයක් අත්විඳිමින් ඉන්නවා කියලා පිළිගන්න. ඒක හිතන්න. ඒක දැනගන්න. මොකද ඒක අපිට පේනවා සිද්ධ වෙන දේවල් එක. අපි මනසින් එහෙම මොකුත් නෑ වගේ හිතාගත්තොත් අපි කවදාවත් මේ වගේ වසංගතයක් එක්ක කටයුතු කරන්න ඕනි විදියට කටයුතු කරන්නේ නැහැ. මිනිස්සු, පාලකයෝ, කවුරුත් නේ. කවුරුත්. තමන්ටම තමන් රැවටුණාට පස්සේ තත්ත්වය වෙනස්. එහින්දම යෝජනා කරනවා ඔබට අඩුම අපිට රැවටිලා ඉන්න එකෙන්වත් ගැලවෙන්න ඕන. අපි හිතාගෙන ඉන්නව නම් අපි ගාව ද්වේෂය නැහැ. අපි ගාව තියෙන ඉවසීම කියලා. ඒ ඉවසීම ඇත්තම ඉවසීමද නැත්තම් ඉවසීම වගේ යටින් බලවත් වෙච්ච ද්වේෂයමද කියලා අපි සොයාගන්න එකවත් අඩුම කරන්න ඕන. මේ ධර්ම මාතෘකාව ඇතුලේ ඔබට ඒ ලැබුණු උපදේශනය තුල තිබෙන්නේ අන්නේ සඳහා ඔබ වෑයම් කරන්න කියන එක. අපි කාලය තියෙන නිසා තව ටික වෙලාවක් තවත් එවැනි වංචක ධර්මයක් ගැන අවධානය යොමු කරනවා. දෙවැනි වංචක ධර්මය අවිහිංසා වේශයෙන් වංචක ද්වේෂය. අවිහිංසා වේශයෙන් වංචක ද්වේෂය. කරුණාව හා කරුණාපූර්ව භාවය අවිහිංසා නමි. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතුකු විසින් අයතු අන්දමින් දුර්වලයෙකු පෙළනු දක්නා කල්ලි සමහර විට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයෙකු විසින් මැඩියෙකු ගිලින කල්හි මැඩියාගේ පක්ෂය ගැන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂයෙනි. දැන් අත්ත වශයෙන්ම අපේ සමහර වෙලාවට අවිහිංසාව කියන නැත්තම් කිසිදු සතෙකුට හිංසාවක් පීඩාවක් නොකරන කරුණාව කියන උදාර චෛතසිකය ප්‍රගුණ කරගන්න වීර්ය කරනවා. ඒක තාම හොඳ චෛතසිකයක්. අවිහිංසාව කියන උතුම් චෛතසිකයම තමයි කරුණා කියලා කියන්නේ. කරුණාව සමානයි අවිහිංසාවට. කාරුණික බව නම් අවිහිංසා සිතමයි. කරුණාවන්තකම කෙනෙකු තුළ දියුණු වෙලා නම් එයා තුළ දියුණු වෙලා තියෙන්නේ අවිහිංසා ගුණයමයි. අවිහිංසා ගුණය යමෙකු තුළ දියුණු වෙලා නම් එයා තුළ දියුණු වෙලා තියෙන්නේ උතුම් වූ කරුණාවමයි. උතුම් වූ කරුණාවමයි දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා එය උදාර ගුණයක්. හැබැයි සමහර වෙලාවට මතක තියාගන්න අපි ඔය අවිහිංසක ගුණය විදියට හිංසාවම අප තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මගේ අතින් එහෙම අත්දැකීමක් නැහැ. නමුත් ඔබට පුළුවන්කම තිබෙනවා බලන්න ඔබේ අත්දැකීම් එක උදාහරණයක්. දැන් අපි දකිනවා ගැරන්ඩියෙක් නේ. අපි දකිනවා ගැරන්ඩියෙක් හෝ වෙනත් සතෙක් එහෙම බඩගාන සතෙක් මැඩියෙක් වගේ සතෙක් ගෙම්බෙක් තමන්ගේ ආහාරයට ගන්න අවස්ථාවක්. ඒ වගේ වෙලාවල් වලදී
අවිහිංසා ස්වභාවයෙන් ද්වේෂය එන්න පුළුවන්. මොකක්ද? අර මැඩියව බේරගන්න ඕන පව් අහිංසක සතා කියන හැඟීමෙන් ද්වේෂය ඇවිල්ලා අර ගැරන්ඩියට හෝ අනෙක්ගේ සර්පයට හිංසා කරන්න කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. මට එවැනි අත්දැකීමක් නැහැ. මම එහෙම කළා නැහැ. නමුත් එහෙම කරන අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හිතනවා මම මේ දියුණු කරගත්තේ අවිහිංසා ගුණය. මම මේ මැඩියා බේරගත්තා. ගැරන්ඩියාගෙන්. ඒකට තමයි මම ගැරන්ඩියට ගැහුවේ. එහෙම නැතුව මගේ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මට දුකයි. මට අනුකම්පාවයි. මැඩියා ගැන. එයාට හිංසාවක් වෙන්න ගියා. මං එයාව ගලවගත්තේ හිංසාවෙන්. මතක තියාගන්න. ඒ හිංසාවේ ඒ කියන්නේ අවිහිංසා ගුණය වගේ තමයි බැලු බැල්මට පේන්නේ. ඒත් ඒ අවිහිංසාව තුල හිංසක ගතිය එනම් තව සතෙකුට හිංසා කරන ස්වභාවය ඉදිරිපත් වෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඒ වගේ වෙලාවට ඉතින් අපි මොකද කරන්නේ කියලා. මම නම් කරන එක. ගැරන්ඩින්ගේ ගෙම්බන්ගේ ප්‍රශ්න වගේ ප්‍රශ්න ඒවා සබාදහමේ ප්‍රශ්න. අපි ඒකට මැදට යන්නේ නැතුව ඉන්න එක තමයි මම කරන්නේ. මං ඒකට මනසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මං ඒ වගේ දේවල් වළක්වන්නට හෝ ගෙම්බා බේර ගන්නට හෝ ගරන්ඩියාගේ ආහාරය නැති කරන්නට හෝ දෙකින් එකකටවත් මා ගමන් කරන්නේ නැහැ. මං ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ඒ වගේ අවස්ථා. ඒක මම පළමුවෙන්ම තේරුම් ගන්න ඒක සෝබා ධර්මය. නේද? ඒක සෝබා ධර්මය. ඒක තමයි මේ සෝබා දහමේ රිද්මය. එකිනෙක සත්තුන්ගේ ආහාරය බවට පත් වෙනවා මේ තිරිසන් අපායේ ඒ తত্ত্বය අපි දකිනවා. මං ඒ වගේ දේවල් දකිද්දී හිතට අරන් තියෙන එක තමයි කවදාවත් මේ වගේ තිරිසන් අපායක නම් උපදින්ට වෙන පාප කර්මයක් කරගන්න හොඳ නැහැ කියන එක. ඒක තමයි මම නම් හිතන්නේ. මොකද තිරිසන් අපායේ ඉපදුනොත් අම්මගේම ආහාරය බවට එයාගේම පැටවාපත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. අම්මගේම ආහාරය වෙන. තාත්තගේ ආහාරය බවට පැටවපත් වෙනවා තිරිසන් ලෝකේ. තිරිසන් අපායේ. අපිට ඒවා අපි මැදිහත් වෙලා ඒවයින් ඒ සත්තු ගලවන්න වළක්වන්න අපේ අවිහිංසා ගුණය ප්‍රකට කරන්න අපිට කටයුතු කරන්න නම් අපිට අනිවාර්යෙන්ම එකෙක් ගලවා ගැනීම වෙනුවෙන් අනිකාට හිංසා කරන්න වෙනවා. අතත් පිටි කකා ද්වේෂයෙන් පොළු අරගෙන පන්න. ඒ වෙනුවට එවැනි දේවල් වලදී අපි අවබෝධ කරගන්නේ අපි දකින්නේ අපි තේරුම් ගන්නේ කුමක්ද? එවැනි දේවල් වලදී මේ සසරේ බියකරුකම. ඊළඟට මට හිතෙලා තියෙනවා එක්කෙනෙක් කර්මයක් ගෙවනවා අනිත් එක්කෙනා කර්මයක් රැස් කර ගන්නවා කියලා. ඒ විදිහටත් මම ධර්මයට අනුව කර්මඵල විපාක වලට අනුව මම ඒ වගේ සිදුවීම් දිහා බලලා උපේක්ෂාව දිනු කරගන්න. මගේ හිතේ ගැටුමක් ඇති කරගෙන ඒ දෙදෙනා අතරට මැදිහත් නොවී ඉන්න මම කටයුතු කරලා තියෙනවා. මම ඔබටත් යෝජනා කරනවා මේ සෝබා දහමේ සංසිද්ධිය එක්ක. ඒ කියන්නේ තිරිසන් අපාය වැනි තන්හි සිද්ධ වෙන දේවල් වලට අපේ අවිහිංසක ගුණය ක්‍රියාවට නංවන්න ඉදිරිපත් වෙන්න හරි දුෂ්කරයි. අප්‍රායෝගිකයි. ඒ වෙනුවට අපට කල හැක්කේ කුමක්ද?
ඒ තමයි අපි චේතාන්විතව මැදිහත් වෙලා චේතාන්විතව මැදිහත් වෙලා කිසිම සතෙකුට හිංසාවක් අපේ අතින් නොකිරීමත් අපේ චේතනාව මුල් කරලා තව කෙනෙකු ලව්වා අපි ඒ කටයුත්ත අපේ ඉල්ලීමකට නොකරන තත්ත්වයට අපි අපිව පාලනය කර ගැනීමක් තමයි කළ යුතු වන්නේ. එච්චර අපිට කරුණාව කියලා ඇත්තටම දියුණු කරගන්න පුළුවන්. අවිහිංසා ගුණය තුල අපිට දියුණු කරගන්න පුළුවන් ප්‍රායෝගිකම තැන එච්චරයි. අපි ද්වේෂ සහගත, ක්‍රෝධ සහගත හිතින් කෙනෙකුට කිසිම සතෙකුට අපේ දෑත දෙපය ක්‍රියාවට නංවලා වචන ක්‍රියාවට නංවලා හිංසාවක් කරන එක නවත්තන්න පුළුවන්. ඊළඟට අපේ ඕනෑ එපාකම් මත තව කෙනෙකු ලව්වා එවැනි හිංසනයක් තව කෙනෙකුට කරන එක නවත්තන්න පුළුවන්. ඔච්චරයි. අපිට සියලුම හිංසන ක්‍රියාකාරකම් නවත්තන්න පුළුවන් එම හැකියාවක් තියෙනවද? කොච්චර නවත්තන්නද? කවද වෙනකන් නවත්තන්නද නේ? කවද වෙනකන් නවත්තන්නද? ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට මේ කාරණා ඔබ සිහි කල්පනාවෙන් නුවණින් අවබෝධ කරගන්න. මේ ඒ කොටස් මම මේ කාරණාව තුලදී ක්‍රියාත්මක වෙන විදිහ. ඒක මගේ පුද්ගලික අදහස. සමහර විට තව කෙනෙක් ඊට වඩා වෙනස් අදහසක ඉන්න පුළුවන්. ඒ කෙසේ නමුත් රේරුකානේ චන්දවිමල මහ ස්වාමින් වහන්සේ තම ධර්ම ග්‍රන්ථයෙහි අවධාරණය කරන්නේ අවිහිංසක ස්වභාවයෙන් හිංසක ද්වේෂයම එළියට එන්න පුළුවන් ඔය වගේ තිරිසන් අපායික සත්වයන්ගේ ගැටුම් වලට අපි මැදිහත් වෙන්න ගියොත් කියලා. ඒ උන්වහන්සේ මට වඩා බොහෝ සෙයින් ධර්මඥානයේ සහිත උත්තමෙක්. අපේ වන්දනාවට ලක් වෙන උතුම් ගුරුවරයෙක්. හොඳ ධර්මඥානයක් ලබාගත්ත බණ භාවනාවේ ඊටාම දියුණුව කරා ගියපු උතුමෙක් ලෙස අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලාත් ග්‍රාම වාසී ස්වාමින් වහන්සේලාත් ලෝකයේ වෙනත් සම්ප්‍රදායන්ට අයිති ස්වාමින් වහන්සේලාත් හැමෝම පිළිගන්න උතුම් යතිවරයෙක් තමයි රේරුකානේ චන්දවිමල මහ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ බුද්ධ වචනය හරියට අර්ථ විවරණය කරලා අපිට කියලා දීපු තේරවාදී බුද්ධ වචනය, තේරවාදී ධර්මය හරියටම ඒ සම්ප්‍රදාය තුල තියෙන දාර්ශනික පදනම පැහැදිලි කරලා දීපු ගුරුවරයෙක්. ඉතින් උන්වහන්සේගේ පැහැදිලි කිරීම තුල තියෙන්නේ අවිහිංසා ස්වභාවයෙන් හිංසාව එන්න පුළුවන්. ඔය වගේ අර බලවතෙකු විසින් දුර්වලයෙකු පෙළෙන අවස්ථාවලදී බලවතාට එරෙහිව අවිහිංසාව කියන හැඟීමෙන් නැගී සිටින්න බෑ. ද්වේෂයෙන්ම තමයි නැගී සිටින්න පුළුවන්. ඒ කියන්නේ දැන් එහෙම බලවතුන් විසින් දුර්වලයෝ පෙළනකොට නැගිටින්න එපා කියන අදහසක් නෙමෙයි මම කියන්නේ. ඒත් දැනගෙන ඉන්න මනුෂ්‍ය ලෝකේ හෝ තිරිසන් අපායේ බලවතෙකු විසින් දුර්වලයෙකු පෙළෙන අවස්ථාවලදී බලවතාට එරෙහිව අවිහිංසාව කියන නම යටතේ නම් නැගී සිටින්න අමාරුයි. මොකද හේතුව ඒ බලවතාට අපි යම්කිසි කායික පීඩනයක් දෙන්න නම් වචන වලින් පීඩා කරන්න නම් වෙන හිංසනයක් කරන්න නම් අපේ හිතේ අනිවාර්යයෙන්ම ද්වේෂය එන්න ඕන. ද්වේෂය එන්නේ නැතුව ඒ බලවතාට බැන අඬ ගහන්නවත් එයාට දඬු මුගුරු අරන් පහර දෙන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. කොහොමද ද්වේෂයක් එන්නේ නැතුව කාටවත් ගහන්න? කොහොමද කැත්තක් පොල්ලක් අරගෙන හිංසා කරන්නේ? හරි දුකියෙකු දුර්වලයෙකු බේරගන්න තමයි ඒක කරන්නේ. එත් එයාට ගහන්න. ඒ ගහන වෙලාවේ
අපිට තියෙන තරහ. හැබැයි අපිට ඔකට අර්ථකථනය අපේ ඔළුවේ ඕනනම් හදාගන්න පුළුවන්. මේක අපි කරන්නේ ඊටාම උතුම් චෛතසිකයකින්. අවිහිංසා චෛතසිකය අපේ ගාව තියෙන්නේ. අපි මේ කරුණාවෙන් කරන දෙයක්. අනිකා කෙරෙහි අනුකම්පාවෙන් කරන දෙයක්. ඒ වගේවා මතු පිටින් අපේ හිත හදාගන්න හොඳ දේවල්. ඒත් යථාර්ථය ඊට වඩා වෙනස්. ද්වේෂසිතමයි. ද්වේෂයෙන්මයි ද්වේෂමූලිකවම තමයි අපි හිංසා කරන්නේ. එක බලවතාට කරත්, දුර්වලයාට කළත්, සතෙකුට කරත්, මිනිසෙකුට කරත් ද්වේෂය ඇති කරගන්නේ නැතුව කොනිතන්නවත් බෑ. ටොක්කක්වත් අනින්න බෑ ද්වේෂයක් ඇති කරගන්න නැතුව. ද්වේෂයක් එනවමයි. ඒක තමයි ස්වභාවය. ඒ තමයි මේ මනසේ රටාව. හැබැයි අපි අපේ ඔළුවට දාගත්තොත් වැරදි අදහසක්. මම මේක කරන්නේ තාම කරුණාවෙන් අරයා බේරගන්න මං එහෙම ගැහුවේ. එහෙම හිංසාවක් කරේ. එයා බේරගන්න. නැත්තම් එයාගෙන් අරයා මරුන් කනෝ ඒකයි මං පොල්ලකින් ගැහුවේ. මට තිබුණේ උතුම් අවිහිංසා ගුණය. ඒ අවිහිංසාව වගේ තමයි සාමාන්‍ය ලෝකෙදී අවිහිංසාව තමයි ඇත්තට. ඒත් තථාගත ධර්මයට අනුව එය අවිහිංසාව වගේ ඉදිරිපත් වෙච්ච වංචක ධර්මයක්. ද්වේෂයක්. හැබැයි මතු පිටින් ඒක අවිහිංසාව තමයි. හරි සංකීර්ණයි. මේ දේවල් හරි සංකීර්ණයි. මේවා අවබෝධ කරගන්න විශාල ශ්‍රද්ධාවකුත් විශාල විවෘත මනසකුත් අවශ්‍යයි. අපි ඉන්න ගුහාවල ඉඳන් බලනකොට අපි දාගෙන ඉන්න කණ්ණාඩි එක්ක අපි ඉන්න මතවාද එක්ක සමහර කෙනෙකුට හිතෙන්න බල නෑ ඒ කාරණේට නම් එකඟ වෙන්න බෑ කියලා. ඒක ඔබේ කැමැත්ත. ඒක ඔබේ කැමැත්ත. හැබැයි ධර්මයට අනුව ධර්මයට අනුව දුර්වලයෙකු පෙළෙන බලවතෙකුට එරෙහිව දුර්වලයට කරන හිංසනයම බලවතාටත් කරලා දුර්වලයා බේරගන්න ඕන කියන හැඟීමෙන් කවුරු හරි කටයුතු කරන වෙලාවේදී අවිහිංසා ස්වභාවයෙන් ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ වංචනික විදියට ද්වේෂයම බව තමයි තථාගත දේශනාවට අනුව ඔබට අවධාරණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. එසාය හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා මා මෙත් සිතින් යුක්තව ඔබට යෝජනා කරනවා. පක්ෂයක් ගැන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයකි. ඔහු සතුන්ගේ පක්ෂය ගැන මරන්නා වූද මස්කන්නා වූද මිනිසුන්ට නොයෙක් අයුරින් නින්දා කරමින් හිංසාවක්ම කරති. එයත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුන්ට නොවැටහි. ඔවුන්ගේ අදහස එය ඔවුන්ගේ අවිහිංසාවමය කියාය. සමහරු අති දුක්ඛිත සත්වයන් දුටු කල්හි දුකින් මුදවන්නට කියා ඒ සත්තුන් මරා දමති. දැන් ඔය අර සුඛ මරණ කියන එකනේ බටහිර ලෝකෙනේ. ඒ කියන්නේ අර අම්මා දුක් විඳ ඉන්නවා ඒ නිසා අත්සන් කරනවා බට ගලවන්න කියලා. නේද? අන්නේ වගේ එකක්. ඒකට ගොඩක් අය මම දන්නවා මේ කාරණාවට උනත් මා එක්ක උනත් ගැටෙන්න පුළුවන්. මොකද තමන් ඉන්න මතයනේ ඒක. තමන් ඉන්න ආකල්පෙත් එක්කනේ. ඒගොල්ලෝ තර්ක කරන දේ තමයි. ඉතින් අපි එහෙම ගැලෙව්වේ එයාට හොඳක් කරන්න. ඒත් තාම සියුම්ව සිත විග්‍රහ කරනකොට ඒකට ධර්මානුකූලව එකඟ වෙන්න බෑ. මගේ අදහස. සමහර ස්වාමීන් වහන්සේලා මාත් එක්ක පවා සංවාදවලදී
ප්‍රසිද්ධියේම අදහස් පළ කරලා තියෙනවා ඒකේ වැරද්දක් නැහැ කියලා. ඒක උන්වහන්සේලාගේ පිළිගැනීමනේ. හැබැයි මා පිළිගන්න දේ තමයි සතෙකුට සතෙක් දුක් විඳිනවා කියලා කරුණාවෙන් කියලා එයාව ඉන්ජෙක්ෂන් එකක් දීලා මරන්න කියන්න බෞද්ධයෙක් වෙච්ච මට බෑ. මට දොස්තර කෙනෙකුට කියන්න බෑ ඔයා මෙයාව මරලා දාන්න මේ බල්ලා මරන්න මේ පූසා මරන්න එයා දුක් විඳිනවා හරි ඔයා කියන එක හරි එයාට කරුණාවන්තයි නම් අපි මේ වෙලාව කරන්න ඕනේ ඒක තමයි කියලා කියන්න බෑ. ඒක හරි සංකීර්ණ තැනක්. ඒක හරි සංකීර්ණ තැනක්. ඒ නිසා ඔබ තාම බුද්ධිමත් වෙන්න මේ කාරණා ගැන ඒ වගේ අවස්ථාවන් පුළුවන් තරම් තමන්ගේ ජීවිතේට නොඒවා කියලා ඒ වගේ තීන්දුව తీරන ගන්න අවස්ථා නොඒවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි හොඳම දේ. හොඳම දේ ඒක. මොකද ඒ වගේ සංකීර්ණ තැන් එනවා අපිට කවදාවත් ධර්මයට අනුවත් හෘදය සාක්ෂියට අනුවත් හා කියන්න බැරිනේ. කරුණාවෙන් අනුකම්පාවෙන් කියලා මට පුළුවන්ද ඔව් මෙයා දුක් විඳින සතා මරලා දාන්න කොහොමද කියන්නේ? එතකොට ඒක ඇතුලේ තියෙන්නෙත් මගේ ද්වේෂය නෙවෙයි. එයා දුක් විඳිනවට එරෙහිව මගේ ගැටුම. කෙනෙකුට දුක්ඛිත අත්දැකීම් විඳින්න වෙන එක වේදනාකාරී අත්දැකීම් විඳින්න වෙන එක ඒක මට වුණත් තව කෙනෙකුට වුණත් ඒවා හේතුඵල ධර්මයට අනුව සිද්ධ වෙන දේවල්. ඉතින් මම දුකක් විඳින්න නියමිත නම් මම ඒ දුක විඳිනවනේ. ඉතින් අපි ඒ දුකින් එයාව පුළුවන් තරම් සුවපත් කරන්න පුළුවන් තරම් එයාට පහසුකමක් සලස්සන්න එයාගේ දුක චුට්ටක් හරි අඩු කරන්න අපි කටයුතු කරන්න පුළුවන්. ඒත් අපිට එයාගේ ජීවිතය ඉවර කරලා දාලා එයා දුකින් නිදහස් කරවීම ඒ වගේ දර්ශනයකට යන්න බෑ. ඒ වගේ දැක්මකට අපිට යන්න බෑ. ඇයි ඒ වගේ දැක්මකට අපිට යන්න බැරි? එහෙම වුණොත් ඒ වගේ දැක්මක පදනම් වුණොත් කෙනෙක් කියන්න පුළුවන් 100 ගානකට වෙඩි තියලා මරලා දාලා මේ මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්නේ දුක් විඳ මේ ආණ්ඩු නිසා දේශපාලකයෝ නිසා මේ රටේ ඉන්න මිනිස්සු නිසා මම ඔවුන්ව දෙවියන් ගාවට යන්න සැලැස්සුවා. ඔවුන්ව මුදාගත්තා මං වෙඩි තියුවේ කරුණාවෙන් කියලා. මොකද ඔය තර්කයට ගියොතින් ඕකේ එක එක්කෙනා එක එක තැන් වලට තමන්ගේ මතවාද වලට ඕක හරව ගන්නවා. මතක තියාගන්න. තාම සිහි කල්පනාවෙන් තමයි මේ වගේ සිතුවිලි එක්ක අපි වැඩ කරන්න ඕන. තාම සිහි කල්පනා. පුදුම ඥානයකින් සහ දැනුවත් භාවයකින් අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් තව බොහෝ දෑ ද්වේෂය ගැන කතා කරනකොට ඔය මාතෘකාවත් එක්ක මං හිතනවා අපිට ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. අද බොහෝ දෙනෙක් මේ සද්ධර්ම දේශනාව අඛණ්ඩවමනේ 350කට අධික පිරිසක් අඛණ්ඩවම සමහර වෙලාවට 4500ක පිරිසකුත්නේ වරින් වර මේ දේශනාව කොටසින් කොටස හරි ශ්‍රවණය කළා. අඛණ්ඩවම විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කළා. ඉතින් ඒ රැස් කරගන්නට යෙදුණු මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් අපි පළමුවෙන්ම ඊට 3 මාසයකට කලින් ඊයේ වගේ දිනයකට 3 මාසයකට කලින් අභාවයටපත් වෙච්ච ලංකාවේ ඒ මෞතුමිය ජීවත් වුණේ ඔය වැලිමඩ නුවර එළිය පළාතේ තියෙන කැප්පිටිපොළ කියන ගමේ ඒ ගමේ ජීවත් වෙලා අභාවයටපත් වෙච්ච ලලිතා ඉදිරිසිංහ මෞතුමියටත් ඒ වගේම එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඊට කලින් මියගිය ගුණදාස ඉදිරිසිංහ මහත්මයාටත් තව ඒ පවුලේ දියණියක් මියගිය ගොස් තිබෙනවා චන්දිමා ඉදිරිසිංහ දියණිය ඒ දායකත්වයේ ගන්න චන්දන මහත්මයා ඇතුළු අයගේ සහෝදරියටත් මේ පින්වත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දායකත්වයේ ගත්ත පින්වත් පිරිසගේ
ඒ මියගිය මව් ඇතුළු සියලු ඥාතීන්ට වගේම කොරෝනා වසංගතය නිසා සත් දවසකට කලින් මියගිය ඔබේ ඥාතිවරයෙක් ඉන්නව නම් ඒ ඥාතිවරුන්ටත් ඔබේ අම්මා හෝ තාත්තා හෝ නැන්ද මාමා අත්තම්මා සියා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඒ සියලු දෙනාටත් ලංකාවෙත් ලෝකයෙත් අපිට කිසිම සම්බන්ධකමක් නැතුව වුණත් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නව නම් අන්නේ සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී සංසාර ගමනේ උපදින හැම භවයකම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ ඇසේවා. ඉක්මන් භවයකදී ඒ සියලුම ඥාතීන්ට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියන සිත ඇති කරගෙන අපි කවුරුත් ගාථාව කියලා පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. පැන් වඩ නැත්තන්ට මේ වෙලාවෙම පැන්වත් කරලා පින් අනුමෝදන් කරන්නට පුළුවන්. අපි සියලු දෙනා එකට ගාථාව සජ්ජායනා කරන අතර ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරම්, ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති. උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති, ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. ඒ වගේම සියලුම දෙවියෝද පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය. අද පින්කමේ දායකත්වයේ ගත්ත චන්දන මහත්මයා, එම සහෝදරිය, ඒ පවුලේ බෑණනුවන් ඇතුළු කොට දුවා දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ටත් බණහපු ඔබටත් ලැබේවා. ලංකාවෙත් ලෝකෙත් කොරෝනා වසංගත තත්ත්වය නිසා යම් කිසි කෙනෙක් පීඩා විඳිනව නම්, ලෙඩ වෙලා දුක් විඳිනව නම්, හුස්ම ටික ගන්න බැරුව විඳවමින් ඉන්නව නම්, ඒ සියලු දෙනාටම ජීවිතය ලැබේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. මේ රෝගීන්ගේ ජීවිත බේරගන්නට තමන්ගේ පැය 24ම අඛණ්ඩව කැප කරන වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. මේ වසංගතයෙන් රටත් ලෝකයක් බේරා ගන්නට අප වෙන සියලු දෙනාටම යහපතක් වේවා. සියලු දෙනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුරකේවා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. අවසාන වශයෙන් ඒ චන්දන මහත්මයා නමින් මියගිය ආදරණීය අම්මට, ඒ ලලිතා ඉදිරිසිංහ මාතාව ඇතුළු ඒ පවුලේ මියගිය ඥාතීන්ටත්, ඔබ නමින් මියගිය සියලුම දෙනාටත්, දෙවියන්ටත්, ඔබ අප හැම දෙනාටත්, පූජනීය සුදම්ම ස්වාමින් වහන්සේ මේ සේනාසනය ඇතුළු සේනාසනයන්ගේ ආධිපත්‍ය ඔබවන අපේ කල්යාණ මිත්‍ර සහෝදර සායන් වහන්සේටත්, අපේ සේනාසනයේ සේනාසනාධිකාරී අතිපූජනීය අපේ සද්ධාවාස සහෝදර සායන් වහන්සේ ඇතුළු සියලුම සායන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. මේ උතුම් ධර්ම දානයේ ආනිසංස බලයෙන් ඉක්මන් භවයකදී නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු.